නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් පිරිසක් විසින්. ඒ පින්වතුන්ලාගේ ධර්ම දාන දායකත්වය නිසා අද දවසේ ඔබට මේ පසීබුදු පෙළහර උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ලැබෙනවා. මේ ධර්ම දේශනා මාලාවේදී අපි ඉගෙන ගන්නේ ඒ අතීතයේ වැඩ සිටි උතුම් මුනිවරුන් වන පසේ බුදුරජාණන් වහන්සේලා ගැන. පසේ බුදු එහෙම නැත්නම් පච්චේක බුද්ධ කියලා කියන්නේ වෙන් වෙන් වශයෙන් තනි තනිව අවබෝධ කරගන්නවා කියන අදහසින් පච්චේක කියලා කිව්වේ තනි තනිව. තනි තනිවම අවබෝධයටපත් වෙන නිසා උන්වහන්සේලාට කිව්වා පච්චේක බුද්ධ. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය ස්වම්භූ ඥාණයෙන් උපදින එකක්. ඒ කිව්වේ උන්වහන්සේලා තමන් විසින්මයි නිවන් මඟ අඳුනගන්නේ. තමන් විසින්ම නිවන් මඟ අඳුනගෙන අමා නිවන සාක්ෂාත් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සේම පසේ බුදුරජාණන් වහන්සේලාත් තමන් වහන්සේලාම නිවන් මඟ අඳුනාගෙන ඒ නිවන් මඟ ගමන් කරලා නිවන සාක්ෂාත් කරනවා. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වගේ ශාසනයක් පිහිටුවීමේ හැකියාවෙන් තොරයි. උන්වහන්සේලා සසුනක් නොපිහිටවා යම් අර්ථයකින් සුළු දහම් අර්ථයක් මේ මිනිසුන්ට අනුකම්පාවෙන් කියලා දෙන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. ඒක හරියට ඉඟියක් වගේ, යහපත පිණිස ඉඟි කිරීමක් වගේ එකක් ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට කරන්න පුළුවන්කම තිබුණා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ පසේ බුදුවරුන්ට දම්පැන් ආදී පූජා කරලා සත්කාර කරලා බොහෝ දෙව් මිනිස්සු පින් පුරවා ගත්තා. ඉතින් ඒ උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තමයි මේ දේශනා මාලාවෙන් ඔබ දැන් කාලයක පටන් පසේ බුදුවරු ගැන කාරණා ඉගෙන ගත්තා. ඒ සඳහා අපි මේ පසේ බුදුවරු ගැන අපි ඉගෙන ගන්නේ කග්ගවිසාන කියන උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන. අද අපි කතා කරන්නේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ. දැන් මේ වෙනකොට පින්වතුනි අපි ගාථා රත්න 35ක් ඉගෙන ගත්තා. ඒ ගාථා රත්නයන්ගේ අර්ථ ඊළඟට ඒ ගාථාවන්ට පසුබිම් වෙච්චි මේ පසේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතේ. අද අපි කතා කරන්නේ 36 වෙනි ගාථා රත්නය. ඒ ගාථා රත්නයේට පසුබිම් වුණේ මෙන්න මෙහෙම සිදුවීමක්. පසේ බුදු බව පිණිස පින් තියෙන ඒ පින් පූර්ණේ කරපු මහා පින්වන්තයෙක්. එතකොට පසේ බුදු බව පිණිස පින පූර්ණේ කරනවා කියලා කියන්නේ දෙයසංකේය කල්පලක්ෂයක් පූර්ණේ කළ යුතු එකක්. අසංකේය කල්ප දෙකකුත් කල්පලක්ෂයක් ගුණ පුරන්න ඕන. ඊළඟට පසේ බුදු බවට පත් වෙන කෙනා අනිවාර්යයෙන්ම ගත පච්චා ගත වත කියන විශේෂ වත පූර්ණේ කරලා තියෙන්න ඕන. එතකොට අසංකේය කල්ප දෙකකුත් කල්පලක්ෂයක් ගුණ පිරු ගත පච්චා ගත වත මනවින් පිරු පින්වන්තයෙක් ඕන්න දෙව්ලොවින් චොත වෙලා පසේ බුදුවරු පහළ වෙන කාලේ බරණැස රජ කුලයක උපන්නා. මේ බරණැස රජ කුලයේ ඉපදිච්ච මේ පින්වන්තයා අනුක්‍රමිකව වැඩිලා සුදුසු කල වයස ආවට පස්සේ ඒ රටේ රජුරුව බවට පත් වුණා. මේ රජුරුව කලින් කලට රජවරුන්ගේ සිරිතක් කලින් කලට නගර චාරිකාවේ එහෙම නැත්නම් අපි කියනවා වීදි සංචාරයේ රජවරු යනවා. මේ රජවරුන්ගේ වීදි සංචාරය කියලා කියන්නේ පින්වතුනි මේ මහා ආනුභාව ඇතුව කරන එකක්. ඒ කිව්වේ රජ්ජුරුවෝ කවදාද වීදි සංචාර කරන්නේ කියලා කල්ැතුවම තීරණය කරනවා. ඒ රජුරු වීදි සංචාර කරන දවසට මග දෙපස අලංකාර කරවලා
සමහරවිට මිනිසුන්ට ඒ රජුරෝ යන මහා අසිරිය බලන්න පීඨිකා හදලා හරියට මේ මිනිස්සු මහා පෙරහැරක් බලන්න රැස් වෙනවා වගේ මේ රජුරෝ වීදි සංචාරය කරනවා බලන්න රැස් වෙනවා. එතකොට උඩ තට්ටු වල වගේ ඉන්න මිනිස්සු ඒ තට්ටු වල ඉඳලා තමයි මේක බලන්නේ. ඉතින් කොන්න රජුරෝ එදා මේ විදිහට නගර සංචාරේ මහා රාජානුභාවයෙන් යනවා. මෙහෙම යනකොට දැන් රජුරවන්ට හරි මේ සතුටුයි. ඊළඟට රජුරවන්ට මේ මිනිස්සු හැමතිස්සෙම ඔලවරසන් දෙනකොට රජුරවන්ට තමන් ගැනම ආඩම්බරයකුත් හටගෙන තියෙන්නේ. ඊළඟට රජුරව මේ සිදුවීම වෙනකොට හොඳ තරුණයා. ඒ නිසා දැන් මිනිස්සු කොහොම බලනවනේ. රජුරව හොඳට හැඩ වෙලා තමයි කියනවා මේ වීදි සංචාරයේ යන්නේ. එතකොට සාමාන්‍ය මිනිසුන්ගේ තියෙනවා කියන ස්වභාවයක් මේ අටුවපොත් වහන්සේගේ තියෙනවා සාමාන්‍ය මිනිසයාගේ පොදු ගතියක් කියනවා ඒක මේ මිනිසයා තුළ පිහිටන එකක්. සම්බුදුරජාණන් වහන්සේ කියන ඒ පරම ශාස්ත්‍රඥ වහන්සේ දැක්කා කියලා සෑහීමකටපත් වෙන්නේ නැහැ කියනවා. ඒක සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය. බුදුරජාණන් වහන්සේ දැකලා ඇති කියලා මිනිසෙකුට හිතෙන්නේ. ඊළඟට මිනිස්යන්ගේ හිත ඇද බැද ගන්න තව දෙයක් කියනවා පුන්සඳ. පිරුණු හඳ මඩල මිනිස්යාගේ net සිත් ඇද ගන්න එකක්. ඊළඟ එක තමයි කියනවා මුහුද. මුහුද කියලා කියන්නේ මිනිස්යාගේ හිත ඇදිලා යන එකක්. දැන් බලන්න මුහුද කියන එක නම් මිනිස්සු සමහරවිට වෙනම චාරිකා දාගෙන යනවනේ මුහුද බලන්නේ. එතකොට මුහුදත් මිනිස්සුගේ හිත ඇද ගන්නවා. ඕන් ඔය වගේ තමයි කියනවා. සර්වාභරණින් සැරසුණු රජ්ජුරු මේක මිනිසුන්ගේ සිත් ඇද ගන්න එකක්. ඉතින් මේ සර්වාභරණින් මේ සැරසුණු රජුරෝ මෙහෙම යනකොට නොඑක් මිනිස්සු බලමින් ඔල්වරසන් දෙනවා. රජුරෝ ඉතින් මේ අත බලමින් ඒ මිනිස්සු දකිමින් සතුට වෙනවා. ඔහොම බලද්දී රජුරෝ එකපාර දැක්කා මේ උස් ගොඩ නැගිල්ලක ඉඳලා ධනවත් පවුලක ලස්සන පිරිඳක් ලස්සන ගෑනු කෙනෙක්. ධනවත් පවුලක ලස්සන ගෑනු කෙනෙක් ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන සීමෙදුළු කවුළුව අසල ඉඳලා රජුරවන්ට හිනහ වුණා. ඒ කියන්නේ රජුරු මේ ගමන් කරන දේ දිහා ඇය හිනහ වෙමින් බලාගෙන හිටියා. රජුරුන්ට බැලුණා. බැලුණාම රජුරවන්ට හිත ගියා. ඒ හිත යනකොටම රජුරුවන්ගේ පිටිපස්සේ ඉන්නවනේ සේවක පිරිස. ඒක අමාත්‍යකට කතා කරලා කියනවා අමාත්‍ය හරි මනස්කාන්ත ස්ත්‍රියක් නොවේ අර. අමාත්‍ය පොඩ්ඩක් ඒ ගැන සෝදිසි කරලා බලාපන්. මේ කාන්තාව විවාහකද අවිවාහකද? ඇයි මේ බලන්න කිව්වේ? අවිවාහක කාන්තාවක් නම් රජුරුවන්ට අයිතියක් තියෙනවා ඇයව අන්තఃපුරයට ගෙන්න ගන්න. එතකොට මේ අමාත්‍ය ටික වෙලාවකට පස්සේ රජුරුව සමීපයට ඇවිල්ලා කියනවා මූණත් එක්ක පුරුටු කරගෙන අමාත්‍ය කියනවා අමාත්‍ය දැන් සතුටුදායක ආරංචියක් නම් අමාත්‍ය සතුටු මුහුණින් කියන්නේ. දැන් මේ අමාත්‍ය කියන්නේ මූණත් එක්ක නිකන් වකුටු කරගෙන හරි දොම්නසින් කිව්වා අයියෝ රජතුමනි ඈ විවාහ වෙලානේ කිව්වා. ඒ කියපු විදිහට රජුරුවන්ට තේරුණා මේ අමාත්‍යවරුත් මේක නිකන් ඔච්චමට වගේ ගත්තා. එතකොට නිකන් අමාත්‍යවරු තලේ රජුරුවන්ට නිකන් මදිකමක් වගේ වුණා කියලා මේ රජුරුවන්ට එකපාර දැනෙනවා. රජුරුව කල්පනා කළා හරි ලැජ්ජාවක් නොවයි මට උනේ. මම බලන්න පින්වතුනි මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැටිනේ. දැන් සාමාන්‍ය රජෙකුට නම් එහෙම නොහිතෙන්න පුළුවන්. නමුත් මේ පසේ බුදු වෙන්න පිනක් තිබ්බ නිසා දෝ මේ රජුරුවන්ට අර අමාත්‍යා මූණත් එක්ක පුරුට කරගෙන අයියෝ දේවයිනි ඈ බැඳලානේ කියලා කිව්වා විතරයි. රජුරුවන්ට නිකන් ලැජ්ජාවක් හටගත්තා. රජුරුව කල්පනා කළා මෙන්න මෙහෙම මේ රාජ්‍යයේ මට 20000ක් නලගණන් ඉන්නවා මාව සතුටු කරන්න. මගේ අන්තපුරේ ලස්සන 20000ක් අංගනාවෝ
සුරගණන් වගේ ලස්සන අංගනාවෝ ඉන්නවා මාව සතුටු කරන්න. මං නිරන්තරයෙන් ඇයලාත් එක්ක සතුටින් ඇල්මෙන් කාලය ගත කරනවා. එහෙව් මට අයියෝ මේ තවත් ගෑණියෙකුට ආස හිතුණනේ කියලා හිතුණා. ඕනනම් මහරජුරවන්ට හිතිච්ච හිතුවිල්ල. මේ 20000ක් නලගණන් ඉන්න මට ඒ ස්ත්‍රීන් එක්ක නිරතුරු සතුටු වෙන මට ඒ 20000ට අමතරව තව එක්කියක්ව දැකලා ඒ කාන්තාවටත් හිත ගියානේ කියලා ලැජ්ජාවක් හටගත්තා. රජුරුව මේ හස්තියා උඩ යන ගමම දැන් රජුරවන්ට වීදි සංචාරය ගැන මතකයක්වත් නැහැ. රජුරුව ඇතා උඩ යන ගමම්ම දුම්නසින් හිතනවා. මේ විදිහට දකින්න රූපයට ඇලි ඇලි ගියොත් දකින්න දේට ආසා කර ගියොත් මේ ගමන මට කොහෙන් කෙලවර වෙයිද? අන්න එහෙම රජුරුව හිතනවා. ඒ හිතද්දි පින්වතුනි සාමාන්‍ය කෙනෙකුට දැන් අද මේ කාලේ නම් බුද්ධ ශාසනය තියෙන නිසා ශාස්ත්‍රුන් වහන්සේ දෙසූ ධර්මයේ තියෙන නිසා අපිට හැබෑම අර්ථයක් ওই විදිහට කල්පනා කරලා ඉස්මතු කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. නමුත් මේ පසේ බුදුවරුන්ගේ යුගයේ කියලා දෙන්න කිසි කෙනෙක් නැහැ. නමුත් මේ මහරජුරවන්ට හස්තිය උඩ ඉද්දි වැටහෙන්න ගන්නවා. මේ තණ්හාව තිබුණොත් එහෙම මේ තණ්හාව තියෙන තැන සියලු දුක් හට ගන්නවා. තණ්හාව තියෙන තැන තමයි සියලු දුක්, සියලු ශෝක, සියලු භය. අපි අහලා තියෙනවානේ තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසාය ශෝකය හටගන්නේ. තණ්හා ජායති භයං. තණ්හාව නිසාය භය හටගන්නේ. මේ හැමදේම රජුරවන්ට තේරෙන්න ගත්තා. රජුරුව කල්පනා කළා දැන් මේ හස්තියා උඩම ඉන්න ගමන් ඔහු කල්පනා කරනවා. එහෙනම් මේ පීඩා ඔක්කොම හටගන්න මූලික හේතුවක් තණ්හාව. තණ්හාව කියන එක දුරු කරලා දැම්මොත් එහෙම මේ ජීවිතේට සැනසෙල්ල තියෙනවා. එහෙනම් මම මේ රාජ්‍ය සම්පත්තිය අත්හැරලා තණ්හාව දුරු කරන්න මහන්සි වෙන්න ඕන. රාජකම නිසා මට සිතක් වෙන්නේ. හැබැයි තණ්හාව දුරු කරොත් මට සිත සැලසෙනවා කියලා රජුරුව හිතුවා. එතකොට රජුරුව ඒ වැඩි කාලයක් රජකමේ හිටියේ නැහැ කියනවා. ඉක්මනින්ම රාජ්‍යයේ වගකීම් වෙන වෙන අයට පැවරුවා. තමන් රාජ්‍යය අතහැරලා පැවිදි වුණා. පැවිදි වෙලා වැඩි කාලයක් ගත වුණේ නැහැ. නොබෝ කලකින්ම ජීවිතේ ගැඹුරට කල්පනා කළා. ඒ ගැඹුරට කල්පනා කරනකොට පසේ බුදු බව පිණිස පින තියෙන නිසා ස්වයම්භූ ඥාණයෙන් ධර්මය අවබෝධ වුණා. පසේ බුදු රජාණන් වහන්සේ බවට පත් වුණා. ඒ පසේ බුදු රජාණන් වහන්සේ දැන් ඔන්න කොහේ හෝ තැනක ඔය දඹදිව මේ දඹදිව කියන්නේ පින්වතුනි පූජනීය පිම්බිමනේ. සියලු බුදුවරු පහළ වෙන්නේ දඹදිව. සම්භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරන සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ දඹදිව. ඒ වගේමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සේම පසේ බුදුවරුත් පහළ වෙන්නේ දඹදිව. ඉතින් ওই දඹදිව කොහේ හරි කැලයක විවේකයෙන් වැඩ හිටපු මේ පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුදු බව සාක්ෂාත් කරනකොට නිවන සාක්ෂාත් කරනකොට ඒ පසේ බුදුවරුන්ගේ යුගයේ පසේ බුදුවරු වෙනුවෙන්ම විශේෂයෙන් පිහිටලා තියෙන භූමිය හිමාලයේ ගන්ධමාදන සහ නන්දමූලක පර්වත අතර පිහිටි මංජූසක රුක්සෙවන පිහිටි ප්‍රදේශය. මේ මංජූසක රුක්ෂයේ දියගොඩ පිපෙන සියලු මල් අතරේ පසේ බුදුවරයෙකුට උපහාර පිණිස මලක් පිපෙනවා. ඒ මල කුමක්ද? රන් මලක්. ආන්ගේ රන්මල පිපුණා. ඒ රන්මල පිපෙනකොට අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගන්නවා දැන් මේ කාරණේ මේ වැඩසටහන් මාලාව දිගටම ශ්‍රවණය කරපු පින්වතුන් දන්නවා මේ අසිරිය සිද්ධ වෙන හැටි. අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගත්තා ඔන්න අභිනවයෙන් පසේ බුදු කෙනෙක් පහළ වෙලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා එකතු වුණා කියනවා. අභිනව පසේ බුදු රජුන් පිළිගන්න. ඒ පසේ බුදුරජාණන් වහන්සේ
මංජූසක රුක්සෙවනට වැඩම කරනකොට අහසින් පැරණි පසේ බුදුරජාණන් වහන්සේලා බලාගෙන ඉන්නවා. අභිනව පසේ බුදුරජාණන් වහන්සේට මංජූසක රුක සෙවණි ආසනයක් පනවලා තිබුණා. ඒ ආසනයේ මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ හිඳපුවම අනික් පසේ බුදුවරු අහනවා ආයිස්මත ඔබ මොන වගේ අරමුණක් මුල් කරගෙන තමන්ගේ නුවණ මේ මෙහෙवलाද මේ අවබෝධයේ පසක් කරගත්තේ? ආන්න එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ පැවසුවේ මෙන්න මේ ගාථාව. තණ්හක්ඛයං පත්තයං අප්පමත්තෝ අනේල මුගෝ සුතවා සතිමා සංඛාත ධම්මෝ නියතෝ පධානවා ඒකෝ චරේ khග්ග විසාන කප්පෝ තණ්හා නැසුන නිවනම පතමින් පමානොවෙමින් නුවණින් යුතුව සදහම් අසන සිහියද පිහිටා විරවඩා නියතව සපැමින නිවන් මග වෙත හුදෙකලාවෙම දිවි ගෙවයිහි තනියගකින් යුතු කඟ වේනෙකුසේ කියන මේ ගාථා රත්නය එදායි පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ කග්ගවිසාන සූත්‍රයේදී ආනන්ද තෙරුන් වහන්සේට තමයි මේ ගාථා රත්නය ඊටාම මිහිරි ස්වරයෙන් වදාළේ. බලන්න මේ ගාථාවේ අර්ථය තණ්හක්ඛයං පත්තයං අප්පමත්තෝ. තණ්හක්ඛය කියලා කියන්නේ තෘෂ්ණාවශය වූ තැන. තෘෂ්ණාවශය වූ තැන කුමක්ද පින්වතුනි? තෘෂ්ණාවශය වූ තැන නම් අමෘත නිවනයි. සදාකාලික සැපේ වන නිවනයි. දුක් පීඩා කිසිවක් නැති නිවනයි. ශෝක තැවුල් කිසිවක් නැති නිවනයි. සදාතනික සැපේ වන නිවනයි. ඒ තමයි තණ්හක්ඛය කියලා හැඳින්වෙන්නේ. තණ්හක්ඛයන් පත්තයන්. ඒ තෘෂ්ණාශය වූ නිවනම පතාගෙන. පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කළේ තෘෂ්ණාවශය වූ නිවනම පතාගෙන. ඒ නිවන පතාගෙන ගුණපූර්ණේ කරන්න පටන් ගත්තේ ඒ උත්තම වූ දෙයසංකේය කල්පලක්ෂයකටක් කලින්. ඒ නිවනම පතාගෙන තමයි කියනවා කටයුතු කළේ. තෘෂ්ණාවශය වූ තැන තමයි පින්වතුනි සැනසෙල්ල තියෙන්නේ. තෘෂ්ණාව නිසා කිසිම සැනසෙල්ලක් නැහැ. තණ්හාව නිසා අපට ලැබෙන දේ තමයි තණ්හා ජායති ශෝකෝ, ශෝකය ලැබෙනවා. තණ්හාව නිසාම බය ලැබෙනවා. තණ්හා ජායති භයං. හැබැයි තණ්හාය විප්පමුත්තස්ස යම් කෙනෙක්ගේ තණ්හාවෙන් ගැලවුණා නම්, තණ්හාවෙන් බේරුණා නම්, තණ්හාව දුරු කළා නම් නත්ති ශෝකෝ, ඔහුට ශෝකේ නැත. කුතෝ භයං, මොන භයක්ද කියලයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. දැන් ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම බලන්න මේ සංසාර ගමනක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුතගුණධාරීන් අතර අග්‍ර වුණේ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ තරුණියෙක් මහාන වුණා. මේ මහාන වෙච්ච තරුණයා බොහෝම ආසාවෙන් ගුණධර්ම දියුණු කරගෙන හිටියා. හැබැයි මේ තරුණ භික්ෂුව එක දවසක් වැඩම කළා තමන්ගේ උපන් ගෙදරට. ඒ ගෙදර ගියාට පස්සේ ඉතින් ඥාති පිරිස එකතු වුණා. ඔය ඥාති පිරිස අතරේ ඥාති දුවක් හිටියා. ටිකක් තරුණ පහේ. අනේ මේ ඥාති දුව දැක්කට පස්සේ මේ
තරුණ භික්ෂුවට හිත කලඹුණා. අර හොඳට සතිපට්ඨානෙ වඩාගෙන හොඳට සිහිය පිහිටුවගෙන හිටපු එක නැතුව ගියා. ඉතින් එදා ගෙදරින් නික්මිලා ආය විහාරයට ගියාට පස්සේ කලින් වගේ හිත පිහිටුව ගන්න බැරුව ගියා. ඉතින් ටික කාලෙයි හොරාටම සිවුරු වෙරලා ගියා. ඒ සිවුරු වෙරලා ගියාට පස්සේ දැන් මේ තරුණ වයසේදීම මහාන වෙච්චි මේ භික්ෂුව දැන් සිවුරු වෙරලා ඔහුට හරියට බැරුව ගියා රැකී ආරක්ෂාවක්වත් කරගන්න. ඊළඟට හරි කම්මැලි. ඔය කම්මැලිකමත් හරියට පිළිවෙලකට රැකී ආරක්ෂාවක් කරගන්න බැරි නිසාත් මොහු මේ අත ඉබාගාතේ යන කෙනෙක් බවට පත් වුණා. ඔය ඉබාගාතේ යමින් ඉද්දී මොහුව හොර කල්ලියකට අහු වෙලා තියෙනවා. හොරුන්ට අහු වෙලා ඉතින් ලේසි වැඩේ පුරුදුනා හොරකම. 50ක විතර මහා හොර කල්ලියක් එක්ක හොරකම් කළා. මේ හොර කල්ලියේ එක දවසක් සියලු දෙනාම අහු වුණා. ඒ අහුණාට පස්සේ දැන් හොර කල්ලියේ සියලු දෙනා ඝාතනය කරලා දැන් මෙයාව ඝාතනය කරන දවස මෙයාට නඩු කතා කරලා මෙයාව ඝාතනය කරන්න තීරණය වුණා කියලා කියන්නේ උල හිඳුවලා. දැන් උල හිඳුවන්ට මේ තරුණයාව මාංචු දාලා අර වදක බෙර ගහ වදක ස්ථානෙට අරගෙන යනවා. මේ වදක ස්ථානට අරගෙන යනකොට මේන්න උදෑසනින් පිණ්ඩ පාතේ වැඩම කරනවා අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ දකින්නකොටම අර මාංචු දාලා ඉන්න තරුණයාට ආදරයක් සෙනෙහසක් ඇති වුණා. අනේ මේ මගේ ගුරු දේවයන් නේද කියලා. මහා කස්සප මහරහතන් වහන්සේ දැක්ක ගමන් අඳුනගත්තා. මේ මගේ ගාව මහාන වෙලා හිටපු කෙනා නේද මේ කියලා. රාජපුරුෂයන්ගෙන් අවසරයක් අරගෙන චූටි වෙලාවක් කතා කරන්න අවස්ථාවක් ගත්තා මහා කස්සප මහරහතන් වහන්සේ. කතා කළා අර තරුණයාට කියනවා පුත්‍රය දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පුත්‍රේ මතක් කරගන්න ඔබ මහාන වෙලා ඉන්න කාලේ කරපු භාවනාවක්. ඒ භාවනාවක හොඳට හිත පිහිටුව ගන්න. ඔබට වෙන පිහිටක් නැහැ කිව්වා. ඔච්චරයි මහා කස්සප මහරහතන් වහන්සේ කිව්වේ. උන්වහන්සේ වැඩම කළා. හැබැයි මේ වදකස්ථානට අරගෙන යන තරුණයාට මේක හොඳට හිතට වැදුනා. ඔහු වදකස්ථානට යන අතරේ තමන් පුරුදු කරපු භාවනා ආදියට හිත යොමු කළා. මේකතනේ හරි පුදුමයි, හරි ආශ්චර්යයි. වදකස්ථානෙට ලං වෙනකොට ඔහුගේ හිත ධ්‍යාන තුල එකඟ වෙලා තිබුණේ කියනවා. ඔහු උල තියනවා. ඔහුට උල තිබ්බා කියන එක දැනුන්නේ නැහැ. මොකද ඔහුගේ හිත තිබුණේ ධ්‍යාන තුල. දැන් මේ ධ්‍යාන භාවනාවල ඔහු හොඳට වාසය කරනවා. මිනිස්සු හරි පුදුම වෙලා. මොකද සාමාන්‍ය උල තියෙන කෙනෙක් උල තියද්දී නගන විලාප ඔහු ගාව නැහැ. කිසිම කෙඳිරිලි හඩක් නැහැ. ඔහු උලේ බැහැලා මේ ඔහුගේ ශරීරයේ උල බැහැලා තියෙද්දී ඔහු හොඳට මේ ප්‍රීති මුහුණකින් ඉන්නවා. මිනිස්සු අතරේ මේකේ කසුකුසුව ගියා. රජුරුවන්ටම ගියා මේක. රජතුමාට මේක ගැන හරි සැකයක් හිතුණා. රජුරුත් බලන්න යනවා එතෙන්ට. රජුරේ බලන්න යන ගමන් භාග්‍යතුන් වහන්සේටත් පණිවිඩයක් යවුවා. බුදුරජාණන් වහන්සේ බලනවා මේ උල හිඳුවලා ඉන්න තරුණයාගේ සිත දැන් හොඳට සමාධිගත වෙලා තියෙන්නේ. මේ සමාධිගත සිතට දහම් කාරණයක් කිව්වොත් එහෙම පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් හැකියාවකුත් ඔහුට තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ එරදිහින් එතෙන්ට ඇහෙන විදිහට ගාථාවක් වදාලා. ඒ ගාථාව වදාරනකොට අර සමාධිගත හිතින් ඉන්න දැන් එතන මේ ගාථාව රජුරවන්ටත් ඇහුණා කියනවා, රැස් වෙලා හිටපු මිනිස්සුන්ටත් ඇහුණා කියනවා, අර උලේ ඉන්න තරුණයාටත් හොඳට ඇහුණා කියනවා. මේ තරුණයාගේ හිත හොඳට එකඟ වෙලා තිබුණේ. අර ධර්මය ඇහෙනකොටම ධර්මය අවබෝධ වුණා. ඒ ධර්මය අවබෝධ වෙලා ඔහු සෝතාපන්න ඵලයට මුලින්මපත් උනේ. ඒ සෝවාන් වෙලා තවත් හිත දියුණු වෙනකොට ඔහුගේ චිත්ත සම්බන්ධයෙන් අභිඥා හටගත්තා.
ඔහු උලින් මිදිලා අහස් ගැවට නැගුණා. අහස් ගැවේදී ඒ ධර්මයේම මුල් කරගෙන අරහත්ත්වේ පසක් කළා. ඒ රහතන් වහන්සේ අහස් ගැබීම වැඩ ඉඳලා තේජෝ ධාතු සමාපත්තිය පිරිනොම් පාවදාලා. බලන පිංගුතුනි තණ්හාව නිසා විඳවනවා. හැබැයි තණ්හාව නැති නිවනටපත් වුණොත් එහෙම සැපයට පැමිණෙනවා. කොච්චර මේ ජීවිතවල විඳවිල්ල කියන එක තියනවාද? මේ විඳවිලි හැම එකක්ම පිංගුතුනි අපිට තියෙන්නේ තණ්හාව නිසා. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත්තානේ මේ දුක හදන වඩුවාව හොයාගෙන ගියා කියනවා. දුක කියන එක නිර්මාණය කරන මේ වඩුව කවුද කියලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් විමසනකොට දුක හදන වඩුව හම්බුණා කියනවා. ඒ දුක හදන වඩුව කවුද? තණ්හාවයි දුක හදන්නේ. තණ්හා සුණු විසුණු කරලා දැම්ම කියනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින්. ඒ තණ්හා සුණු විසුණු කරලා දාපු තැන සැනසෙල්ල තියෙනවා. ඒ නිසා ඥානවන්තයෝ ඒ තෘෂ්ණාව ෂය වූ නිවනම පතනවා. ඒ නිවනම කැමති වෙනවා. මොකද පින්වතුනි තණ්හාවත් එක්ක පටලැවි යන ගමනේ මේ සංසාරේ අපි එකම වැරද්ද යලි යලි කරනවා. එකම අනතුරේ යලි යලි වැටෙනවා. එහෙම වැටි මේ අවුල් ජාලේ පටලැවි තමයි මේ සංසාරේ යන්නේ. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහිලා හරියට ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තුලින් ඔය තණ්හාව යම් දවසක කඩලා දැම්මොත්මයි නිදහසක් නම් තියෙන්නේ. නැත්තම් වෙච්චි දේම ආයෙ වෙනවා. වෙච්ච අඩුපාඩුව ආයෙ වෙනවා. මේ හම්බ වෙච්ච අසත්පුරුෂයෝ ආයෙ හම්බ වෙනවා. අපිව අනතුරේ හෙලපු අයව සසරේ ආයෙ හම්බ වෙනවා. ආයෙම අනතුරේ වැටෙනවා. මෙහෙම ගමනක් මේක. බුදුරජාන් වහන්සේ සමීපයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ඒ සමයේ සවැත් නුවර එක තරුණෙක් මහණ වුණා. මේ තරුණ භික්ෂුව පැවිදි වෙලා බොහෝම හොඳට ගුණධර්ම වඩලා තිනවා. ඒ ගුණධර්ම දියුණු කරගෙන මෙයා ඉන්නකොට ඔන්න එක දවසක් මේ භික්ෂූන්ට දානි ලැබුණා. හොඳට දානි වෙනදුවා. එදා මේ පෙන් භාජන පුරවලා තිබුණේ නැහැ. මේ භික්ෂුවට දානි වෙනදුවාට පස්සේ පෙන් පිපාසය ආවා. ඒතකොට එදා පෙන් භාජන ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා භික්ෂුව කල්පනා කරා පෙන් ටිකක් හොයාගන්න ඕන කියලා. එතන ළඟ ගෙදරක් තිබුණා. මේ ළඟ ගෙදරට මේ භික්ෂුව පාත්‍රය තරගෙන වැඩම කළා. වැඩම කරාම මේ ඒ ගෙදර බොහොම තරුණ පහේ ගෑනු ළමෙක් හිටියා. මේ ගෑනු ළමයා ඇවිල්ලා අර භික්ෂුවකින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කළේ? එතකොට උන්වහන්සේ කිව්වා මට පෑන් ටිකක් අවශ්‍යයි. ඇය පෑන් පූජා කළා. භික්ෂුව පෑන් පිළි අරගෙන සුබේ සෙත් පතලා වැඩම කළා. හැබැයි වැඩම කරාට මොකද බලන්න බිඳුනේ සංසාරේ දැන් මේ තණ්හා අවුල කියන එකට හැමෝම පටලැවිලානේ. අර ගෑනු ළමයාට මේ ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් හිත ගියානේ. ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ හිතක් හටගත්තා. ඒ ගෑනු ළමයා මේ ස්වාමීන් වහන්සේ ආපහු යන්න ලැහැත් වෙනකොට මේ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට ආයෙමත් පෑන්වල අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔබ වහන්සේ වෙන කොහෙවත් වඩින්න එපා. අපේ නිවසට වැඩම කරන්න කිව්වා. උන්වහන්සේට ඒක හිතට වැදුනා. ඒ කිව්වත් වගේ උන්වහන්සේ සාමාන්‍යයෙන් පෑන් පිපාසාවක් ඇති වුණාම නිතර එහි එන්න යන්න පටන් ගත්තා. දවසක් මේ ගෑනු ළමයා පෑන් පිළිගන්න ආපු වෙලාවක මේ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ හැමදාම අපේ නිවසට වැඩම කරලා පෑන් පිළිගන්නවා. මට ආසාවක් ඇති වුණා ඔබ වහන්සේට දාන ටිකක් පූජා කරන්න. ඒ නිසා ස්වාමීනි හෙට දවසේ දානෙට වැඩම කරන්න කිව්වා. ඔන්න ඒ ස්වාමීන් වහන්සේ ඒකත් පිළිගත්තා. දානෙට වැඩම කළා. දානෙට වැඩම කරාට පස්සේ දානේ වළඳලා ඉවර වෙලා දානේ පිළියෙල කරලා පූජා කරලා දානෙන් පස්සේ මේ ගෑනු ළමයා ළඟම වාඩි වෙලා මේ භික්ෂුවට කතන්දරයක් කියනවා.
කිව්වා ස්වාමීනි මගේ මේ නිවසේ මමයි මගේ දෙමව්පියෝ විතරයි ඉන්නේ. මං ඉතින් ඒ දෙන්නට සලකගෙන ඉන්නවා. ඒ දෙන්නත් මගේ අනාගතයක් ගැන හිතනවා. නොඑක් තැන් වලින් ස්වාමීනි මට මේ නොඑක් පුරුෂයන්ව යෝජනා කළා. අනේ ස්වාමීනි ඒ කෙනෙකුටවත් මගේ හිත යන්නේ. හැබැයි යම් දවසක ඔබ වහන්සේ පැන් ඉල්ලගෙන මෙහි වැඩම කළාද එදාමයි ඔබ වහන්සේ ගැන මගේ හිතේ ඇල්මක් හටගත්තේ. අනේ ස්වාමීනි ඒ නිසා මං ඔබ වහන්සේටයි ආස. ඔබ වහන්සේ මේ මගේ ස්වාමී පුරුෂයා විදිහට මේ ජීවිතේ ගත කරන්ට අනේ ওই සිවුර අතහැරලා එන්නකෝ කිව්වා. මේ ස්වාමීන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන් කලබුණා. අනේ අහිංසකව ගුණධර්ම දියුණු කරගෙන හිටියේ ඔක්කොම අවුල් වුණා. දැන් බෑ හිත පිහිටුව ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අමාරුයි මට මේ පැවිද්ද කරගෙන ඉන්න. මං තීරණය කළා සිවුරු අරින්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂුවට දැන් භාග්‍යතුන් වහන්සේ මේ ඔක්කොම ටික දන්නවනේ. දැන් මෙයා ඇයි මෙහෙම කතන්දරයක් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන විමසුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා ඈ භික්ෂුව මගේ ළඟ ඇවිල්ලා පත්කඩේ එරලා මේ වාඩි වෙනකොට මං හිතුවේ තමන් ලැබූ යම් අධිගමයක් ගැන කියන්න ආවා කියලා. මොකද්ද භික්ෂුව මේ කියපු කතාව? ස්වාමීනි මං සිවුරු වෙරලා යනවා කියලා කතාවක්. භික්ෂුව ඔය ස්ත්‍රියක් ළඟට ගිහිල්ලා කලින් ජීවිතයක වැටිච්ච අනතුරේ ආයෙත් වතාවක් ඔය වැටෙන්නද යන්නේ කියලා ඇහුවා. එතකොට පින්වතුනි මේ දැන් බුදු කෙනෙක්ගේ ධර්මය ඇසූ නිසා නේද මේ සංසාර ගමනක් ගැන හරිය අපි දන්නේ. නැත්තම් අපි මහා අඳුරකනේ අපි මොකුත් දන්නේ නැහැ. එතකොට මේ අතීතයේ ගැන කතාවේදීත් අපි ඉන්නේ අඳුරක. ඒ භික්ෂුවත් නිකන් අන්ධකාරයේ මුකුත් නොපෙනෙනවා වගේ මේ කතාව කිව්ව ගමන් ඒ භික්ෂුව අගමුලක් දන්නේ. මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේ මං කාන්තාවක් නිසා අනතුරේ වැටුණද? අනේ ස්වාමීනි මට ඒ කතාව කියලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ආයෙනම් භික්ෂුව අහගන්න හොතට. භික්ෂුව ඔබ ඈත අතීතයේ එක්තරා මහා ධනවත් සිටුපවුලක දරුවා විදිහට උපන්නා. ඔබ ඒ සිටුපවුලේ දෙමව්පියෝ ඔබව තක්ෂශිලාවල ශිල්ප ඉගෙන ගන්නට යවුවා. ඔබ ශිල්පේ දක්ෂ වුණා. ඔබ ගොඩාක්ම දක්ෂ වුණේ දුනු ශිල්පේ. ඒ නිසා ඔබව ප්‍රසිද්ධ වුණා මේ ධනුග්ගහ පඬිවරයා කියලා. මේ ධනුග්ගහ පඬිවරයා කොච්චර දක්ෂ වුණාද කියන්නේ ගුරුතුමාගේ හිත හොඳටම පැහැදුනා. ඒ නිසා ඒ ගුරුතුමා තමන්ගේ දියණිය බොහෝම ලස්සන හැඩකාර දියණියක් හිටියා. ඒ දියණියව මේ ධනුග්ගහ පඬිතුමාට සරණ පාවලා දුන්නා. දැන් ධනුග්ගහ පඬිතුමා ශිල්ප ඉගෙනගෙන ඉවර වෙලා මේ තමන්ගේ බිරිඳ අභිනව සොඳුරු බිරිඳත් අරගෙන තනිවම ගම රට බලා යන්න පිටත් වුණා. මෙහෙම යද්දී වනාන්තරය මැදදී 50 දෙනෙකුගෙන් යුක්ත හොර මුලකට අහු වුණා. මේ ධනුග්ගහ පඬිතුමා ළඟ මේ ඊතල තිබුණා. අර ඊතල බෑග් එකේ ඊතල තිබුණා 49ක්. තනිවම මේ සියලු දෙනාත් එක්ක යුද්ධ කරලා ඊතල 49න් විදලා හොරු 49 දෙනෙක්ව මැරුවා. හැබැයි ප්‍රධාන හොරා ඉතිරුණා. මේ ප්‍රධාන හොරා හරි දක්ෂයා. ප්‍රධාන හොරාත් එක්ක සටන් කරන්න සිද්ධ වුණේ අතින් පයින්. ඒ අතින් පයින් සටන් කරනකොට මේ ඔක්කොම බලාගෙන ඉන්නවා. ධනුග්ගහ පඬිතුමාගේ අලුත් බිරිඳ. ඈට පේනවා මේ තමන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ගලව ගන්නට මහා හොරෙක් එක්ක සටන් වදින ස්වාමි පුරුෂයාව නෙවෙයි ඈට පේන්නේ. ඈට පේනවා අර හොරාගේ හැඩ. ඒ හොරා කඩවසම් නොවේ කියලා ඈට පේන්න ගත්තා.
එතකොට ධනුග්ගහ පඬිතුමා මේ හොරත් එක්ක පොර බදලා මේ හොරාව පෙරලා ගත්තා. පෙරලගෙන බෙල්ල තද කරගෙන මේ තමන්ගේ බිරිඳට කිව්වා සොඳුරිය ඔය අසිපත මට දෙන්න කිව්වා. එතකොට මේ කාන්තාව කොපුවත් සහිත අසිපත හිතාමතාම හොරාගේ පැත්තට මිට හිතන විදිහට තමයි දුන්නේ. එතකොට ඒ ප්‍රමාද දෝෂයෙන් හොරා කඩුව ඇදලා ගත්ත ගමන් ධනුග්ගහ පඬිතුමාව කැපුවා. එතනම මැරුවා. ධනුග්ගහ පඬිතුමා මැරුවා විතරයි මේ කාන්තාව ගිහිල්ලා හොරාට තුරුලුණා. මම ඔබව දැක්ක ගමන් ඔබට වසඟුණා. ඔබව පතාගෙනමයි මම මේ දේ කළේ කියලා. ඒත් හොරා වුණාට හොරකම් කරාට මේ මිනිස්සයාට තිබුණා ඥානෙ. මේ හොරා කල්පනා කළා අප්පේ පුදුම ගෑණියෙක් නොයි. මෙතන මේ 50 දෙනෙක් එක්ක වීරෝධාර පුරුෂයෙක් සටන් වැදුනා. ඒ පුරුෂයාගේ බිරිඳයි මේ. බිරිඳගේ රැකවරණයේ උදෙසා ඔහු 50 දෙනෙක් එක්ක සටන් වදින්න තරම් ධෛර්යවන්තයෙක් වුණා. ඒ බඳු පුරුෂයාව එක මොහොතකින් මාව දැක්ක පමණින් අතහැරියා නම් මේ කාන්තාව දැන් මට කැමති වුණාට මට වඩා හොඳ එකෙක්ව දැක්කොත් එහෙම ඕන වෙලාවක මට ද්‍රෝහි වෙනවනේ කියලා මේ හොරා හිතුවා. ඒ හිතුවට කිව්වේ නෑ. මේ කාන්තාවත් එකතු කරගෙන යනවා. එකතු කරගෙන ගිහිල්ලා එක තැනකදී තිබුණ පිටුතුනේ එක්තරා පොඩ්ඩක් ගැඹුරු ගංගාවක්. මේ ගංගාව ළඟට ගිහිල්ලා මේ හොරා කිව්වා සොඳුරියේ මේ ගංගාවෙන් එතර වෙන්න නම් අපි මෙහෙමයි කරන්න වෙන්නේ. දැන් ඔයා ඔය මහා ආභරණ ගොඩක් පැලඳගෙන ඉන්නේ. ඒතර ඔය ආභරණත් එක්කම ඔයාව ඔසවගෙන නම් මට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේ ගඟේ ගඹුරු බලන්නත් එක්ක මුලින්ම මම පොඩ්ඩක් එහා පැත්තට සේන්දු වෙලා බලන්න. එතකොට මේ එහා පැත්තට ගියාට පස්සේ මට ඔයාව අරගෙන යන්න පිළිවෙලක් හිතන්න පුළුවන් කියලා. මේ හොරා කොහොම හරි ඔහොම උපායක් යොදලා හොරා කලින්ම ගංගාවෙන් ඈතර වුණා. මේ හොරාට හොඳට පීනන්න පුළුවන්. එහාට ඈතර වුණා. එහාට ඈතර වුණාට පස්සේ හොරා එකට ගියාට පස්සේ එහෙනම් ඉතින් ඔබ යන අතක් ඵලයන් කියලා එහා පැත්තේ ඉඳලා කෑ ගහලා හොරා තනියම යන්න ගියා. එතකොට මේ කාන්තාව කියනවා අනේ එහෙම කරන්න එපා මම මේ වනාන්තරේ මට මොනව වෙයිද? එතකොට මේ හොරා කිව්වා උඹ අච්චර වීරෝධාර පුරුෂයෙක්ව මාදුටු පමණින් අත්හැරියා නම් වෙන එකෙක්ව දැක්කොත් එහෙම උඹ එක සැනකින් මාවත් අත්හරිනවා. ඒ නිසා උඹට මං රැවටෙන්නේ නැහැ කියලා මේ හොරා ගියා. එතකොට මේ ඔක්කොම සිද්ධිය බලාගෙන ඉන්නවා ඒ කාලේ සග්දෙවිඳු. සග්දෙවිඳු කල්පනා කළා යස අගේනේ මේ කාන්තාවට වෙච්ච වැඩේ. මේ කාන්තාවට මේක හේතු ගන්නන්න ඕන. මේ කාන්තාව දැන් අර ගඟ අයිනේ අඬමින් ඉන්නවා. ඒතර සග්දෙවිඳු හිවලෙකුගේ වෙස්යෙන් එනවා මස් කෑල්ලක් අරගෙන. මස් කැබැල්ල කටේ තියාගෙන එනකොට දැන් මේ කාන්තාවට පේනවා සග්දෙවිඳුගේ ආනුභාවයෙන් ඉඳම මේ හිවලට ඇහැ යොමු වුණා. මේ හිවල මස් වැදෙල්ලක් කටින් අරගෙන එනවා ඈ දකින්නවා. හිවල මේ ගඟ අයින දිගේ යුර දිගේ එනකොට ඔන්න ගඟෙන් මේ දේවානුභාවයෙන්ම මහ ලොකු මාළුවෙක් මතු වුණා ගොඩට. ඒ මතු වෙනකොටම හිවල තමන්ගේ කටේ තියෙන මස් කෑල්ල ගඟට අතහැරියා. අර මාළුවව දැහැ ගන්න අදහසින්. එතකොට මස් කෑල්ල දිගේ ගහගෙන ගියා. මාළුව අල්ල ගන්න බැරුව ගියා. මාළුව යටට ගියා. ඉතින් හිවලට දෙකෙන් එකක්වත් නැතුව ගියා. එතකොට මේ කාන්තාව මේක බලාගෙන ඉඳලා අර ඇඬිල්ල නවත්තලා මහා හයියෙන් hina වෙන්න ගත්තා. ඒතර මේ හිවල විදිහට හිටියේ සග්දෙවිඳුනේ. හිවල අහනවා. "ඈ ගෑණි ඔබ මොකෝ මේ hina වෙන්නේ? මෙතන නාටකයක් පෙන්නනවාද කියලා ඇහුවා. එතකොට කාන්තාව කියනවා මූඩ හිවලෝ උඹ මත්ස්‍යයෙක් දැකලා මස් කෑල්ලට වඩා ලොකු මත්ස්‍යයෙක් දැකලා ඒකට ආසාවි උඹ කටයුතු කරන්න ගිහිල්ලා Tamanට ආහාරයට ගන්න තිබුණ මස් කෑල්ලක් නැති කරගත්තා මාළුවක් නැති කරගත්තා නේ කිව්වා. දැන් ඉතින් හුළු හුළු හිටපන් කිව්වා. එතකොට හිවලා hina වෙලා කියනවා ඈ මූඩ ගෑණි මට වෙච්ච ලාභයේද මට වෙච්ච අලාභයේද මහා එක උඹට වෙච්ච එකද
අච්චර උතුම් ධනුග්ගහ පඬිතයව අර පල්හුරෙක් දැකලා ඔබ අතහැරියා. දැන් ඔබට ධනුග්ගහ පඬිතියොත් නැතුව ගියා. ඒ ඔබේ හොර සැමියාත් නැතුව ගියා කියලා කිව්වා. එතකොට මේ කාන්තාව බලන්න මේ කතාවක් කියනවා මේ කාන්තාව. ඒක නම් ඇත්ත තමයි හිවලෝ. නමුත් ඉතින් මං මේ වනයෙන් එළියට ගියාට පස්සේ මං තව මිනිහෙක් හොයාගන්නවා කිව්වා. එතකොට මේ හිවලා කියනවා ඔව් ඉතින් ඔබ කොහොම අප්පවිටිය කියක්. මැටි කලේ හොරකම් කරපු එකී රන් කලයක් දැක්කොත් එහෙම හොරකම් නොකර ඉදීද කිව්වා. ඔබ අනිවාර්යයෙන්ම වෙන මිනිහෙක්ව විවාහ කරගනි කිව්වා. ආන්න ඒ වෙලාවේ ওই කාරණේ මුල් කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් මේ භික්ෂුව මේක අහගෙන ඉන්නවනේ. භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව එදා ධනුග්ගහ පඬිතුනේ ඔහේ. ඒ ධනුග්ගහ පඬිතයන් කරකාර කරගත්ත බිරිඳ වෙලා හිටියේ. ඔහේට පැම් පූජා කරපු ඔහේගේ ඔළුව අවුල් කරපු ওই කාන්තාව තමයි කිව්වා. එදා ඔහේ මේ කාන්තාව නිසා මැරුම් කෑවා. මේ ජීවිතෙත් හිතුවක්කාර වුණොත් එහෙම ඔහෙට සිද්ධ වෙන විනාශය කිව්වා. හැබැයි මේ භික්ෂුවට මේ කාරණේ කියනකොටම හිත පිහිටියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ කාරණේ මුල් කරගෙනම මේ භික්ෂුවට ගාථාවකින් අර්ථ වදාරලා තිනවා. ඒ අර්ථය තමයි සමහර උදවි ඉන්නවා කාම විතර්කමයි හිත ඉන්නේ. තියුණු රාගසිතක් යුක්තව සුබ විදිහටම බල ඉන්නවා. එතකොට ඔහු තුල ඒ ලාමක අකුසලයේ වන තණ්හාව වැඩෙනවා. අන්තිමේදී ඒ තණ්හා බන්ධනයේ හොඳටම දැඩි වෙලා විශාල දුකක් උපදිනවා. හැබැයි යම් කෙනෙක් රාගසිතුවිලි සංසිඳවගෙන හොඳට නුවණින් බලනවා නම් අසුබ විදිහට ආන්ගේ තැනැත්තා මේ තණ්හා බන්ධනය ප්‍රහාණය කරලා දාලා මාරයාගේ මාර විජිතෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථා වදාලා. මේ ගාථා වදාරනකොට භික්ෂුවගේ හිත පිහිටලානේ. ඒ භික්ෂුව එතනදීම සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. සංසාරේ ආයේ සතර අපායට වැටෙන්න තියෙන අනතුරෙන් බේරුණා. ඊළඟට අර කාන්තාවගේ වසඟයට යන්න තියෙන අනතුරෙනුත් බේරුණා. ඒතර පසේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ මුලින්ම වදාළේ යන්නේ අර්ථය. තණ්හාව නිසා තමයි හැම දුකක්ම හටගන්නේ. ඒ නිසා තණ්හාව ෂේ වූ තැනවන නිවනටම ආසා කළා කියනවා. නිවනම පැතුවා. ඒ පතමින් නිවන පිණිස අප්‍රමත්තෝ අප්‍රමාදී වුණා. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය කියන එක අතිශයින්ම වර්ණනා කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදය කියලා කියන්නේ අමරණීය උදවියගේ පදයයි. ඒ නිර්වාණ පදයෙන් අවසන් වෙන එක. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය කියලා කියන්නේ මලවුන්ගේ පදය. අප්‍රමත්තා නමීයන්ති. අප්‍රමාදීව ජීවිතය ගත කරන අය අමරණීය නිවනටපත් වෙනවා. ඒ පමත්තා යතා මතා ප්‍රමාදී උදවිය ජීවත් වුණත් ඒ ජීවිත හරියට මලවුන්ගේ ජීවිත වගේ කියලානේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ නිසා මේ නුවණැති භික්ෂුවක් ඇද්ද ඔහු තණ්හාව ෂේ වීම වන නිවන පතාගෙන අප්‍රමාදී වෙන්න ඕන කියනවා. ඊළඟට මේ ගාථාවේ අර්ථය අනේල මූග. ඒල මූග කියලා කියන්නේ මෝඩ කෙලතුළු කිසි දෙයක් වැටහෙන්නේ නැති. මේ ලෝකේ හොඳ නරක තේරුම් ගන්නට අපිට තියෙනවානේ අපේ මේ ජීවිතේ වටිනා දෙයක්. ඒ තමයි නුවණ. මේ නුවණ කියන එක පින්වතුනේ ඒ නුවණේ තියෙනවා එක කොටසක්. ඒක උපතින් අරගෙන ඉන්න ඕන එකක්. ඒකට කියනවා ජාත ප්‍රඥා. උපතින් අරන් එන ප්‍රඥාව. ඒ උපතින් අරන් එන ප්‍රඥාව යම් පමණකට තිබුණොත් ඒ කෙනාට අර සත්පුරුෂ ධර්මයක් ඇහෙනකොට එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් ධර්මයක් ඇහෙනකොට ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. හැබැයි උපතින් ගේන එකක් නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ උපතින් ගේන එකවත් නැත්තම් ආන් ඒ කෙනාට කියනවා ඒල මූග මෝඩ කෙලතුළු. ඒ මෝඩ කෙලතුළු කෙනා
බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යාව ජීවම් පිචී බාලෝ මෝඩ කෙලතුළු බාලයෙක් යාව ජීවං මුළු ජීවිත කාලෙම පණ්ඩිතම් පෛරුපාසති නුවණැත්තෙක්ව ඇසුරු කරගෙන ඉන්නවා. එතකොට නුවණැත්තෙක් ඇසුරු කරන් ඉද්දි නුවණැත්තා හැමතිස්සෙම ප්‍රඥාව උපදින දෙයක් කියලා දෙනවා. ජීවිත කාලෙම නුවණැත්තා ප්‍රඥාව උපදින දේ කියා දෙමින් ඒ මෝඩයාව ළඟ තියාගෙන හිටියත් නසෝ ධම්මං විජානාති ඔහු ඒ ප්‍රඥාව උපදවන ධර්මයේ දකින්න දක්ෂ වෙන්නේ. හරියට දබ්බි සූපරසෝ යථා මේ හොද්දේ දාලා තියෙන හැන්ද වගේ කියනවා. හොද්දේ දාලා තියෙන හැන්ද කාලාන්තරයක් හොද්දේ දාලා තිබුණත් හැන්දට හොද්දේ රස දැනෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් අනේල මූග කියලා කිව්වේ මෝඩ නැති. ඒ කිව්වේ ප්‍රඥාවන්ත ඥානවන්ත කෙනෙක් ඉන්නවා නම් මොහොත්තම් පිච්චේ විඤ්ඤු මොහොතක් නමුත් ඒ නුවණැත්තා පණ්ඩිතම් පෛරුපාසති නුවණැත්තෙක්ව ඇසුරු කරුත් කිප්පන් ධම්මං විජානාති ඔහු වහා ධර්ම අවබෝධ කරනවා. හරියට ජීවහා සූපරසෝ යථා මේ ගෑවිච්ච ගමන් හොද්දේ රස හඳුනා ගන්නට දක්ෂ වෙන දිවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ නුවණැත්ත ගැන දේශනා කළේ. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවේ තියෙනවා අනේල මූග මෝඩ නැති වෙන්නත් ඕන. ඊළඟට සුතවා බොහොම වටින කාරණාවක්. සුතවා කියලා කිව්වේ දහම් අසන්ට ආසා කරන්න ඕන. අපේ ජීවිතේ පින්වතුනි ප්‍රධාන දෙයක් ඒක. අපේ ජීවිතේ අපි දියුණු කරගන්න කැමති නම් අපේ ගාව තිබිය යුතු ප්‍රධාන දෙයක් අපි ධර්මය අහන්න ආසා කරන්න ඕන. ඒ නිසා පින්වතුන්ලා හොඳට මේ කාරණේ මතක තියාගන්න. පින්වතුනි මේ ජීවිතයේ ඇතුලේ මේ මිනිස්සෙක් විදිහට අපි මේ කාලේ මනුස්ස ලෝකෙට එනකොට අපට ලැබුණු වටිනාම දේ තමයි සත්පුරුෂ උත්තමයෝ හිටපු නිසා අපිට මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අහන්න ලැබුණා මේ කාලේ. දැන් මේ ශ්‍රද්ධා රූප වාහිනිය වගේ ආරම්භ වුණ නිසා නිර්මල සද්ධර්ම ගොහසාව නිරන්තරයෙන්ම ඇහෙනවා. මේක පින්වතුනි අපේ ජීවිතේ ලැබිච්ච පුදුම භාග්යක්. ඒ භාග්‍ය ලැබුණු කාලේ අපිට අසාමාන්‍ය විදිහට ධර්මය අහන්න අවකාශ සැලසෙලා තියෙනවා. ඒ නිසා පින්වතුන්ලා හොඳට මතක තියාගන්න කවදාවත් ධර්මයේ අහන එක නම් නවත්තන්න එපා. තමන්ගේ ජීවිතේ මේ අපිට බොහොම ටික කාලයක් ඉන්න තියෙන්නේ. ඒ ටික කාලෙ පින්වතුනි ධර්මයේ අහන එක නම් නවත්තන්න එපා. මොකද මේ ධර්මයේ ඇහිීමෙන්මයි අපි රැකෙන්නේ. අපි රැකවරණයක් හැදෙනවා නම් අපිට හැදෙන්නේ ධර්මයේ ඇසීමෙන්මයි. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේ ගාථාවෙත් කියලා තියෙනවා සුතවා හොඳට ධර්මය අහන්න ඕන කියන ආසාවෙන්. ඊළඟට සතිමා හොඳ සිහියෙනුත් කාලය ගත කරන්න ඕන. ධර්මයේ ඇසූ කිනාට තමයි මේ අනිත් ඔක්කොම ටික හදාගන්න පුළුවන් වෙන්නේ. සතිමා කියලා කිව්වේ සිහිය. හොඳ අවධානයෙන් තමන් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන. තමන් කරන්නේ මොනවද? කියන්නේ මොනවද? හිතන්නේ මොනවද? ආදී වශයෙන්. ඊළඟට පධානවා කියලා කිව්වේ ප්‍රධාන වීරිය. ප්‍රධාන වීරිය කියලා කියන්නේ අකුසල් තවන වීරිය. ප්‍රධානයි කියලා කියන්නේ මොකද්ද? අකුසල් තැවීම. අකුසල් තැවීමට ආකාර 4ක් බුද්ධ දේශනාවේ පෙන්නනවා. එකක් තමයි සංවරප්පදාන. සංවර වීමෙමුත් අකුසල් තවන්න ඕන. සංවර වීමෙන් අකුසල් තවනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැ කන නාසය දිවකය මනස සංවර කරන්න ඕන. ඊළඟට සිත කය වචනය සංවර කරන්න ඕන. මේ සංවර කිරීමෙන් තවනවා කියන එකේ අදහස මොකද්ද? සංවර කරාම පින්වතුනි නූපන් අකුසල් උපදින්නේ. අසංවරව හිටපුවම නූපන් අකුසල් උපදිනවා. ඒ නිසා එක ප්‍රධානයක් තමයි සංවර වීම. සංවරප්පදාන. ඊළඟට තව ප්‍රධානයක් තියෙනවා. ඒ ප්‍රධානය තමයි භාවනාපදාන. භාවනාපදාන කියලා කියන්නේ භාවනා කියන එකේ අදහස වඩනවා කියන එක. වඩන්නේ මොනවද පින්වතුනි? වඩන්න තියෙන්නේ අපට මේ නූපන් කුසල් උපදව ගන්නට අපට කරන්න තියෙන්නේ ටික ටික කුසලයේ වඩන එක.
ඒක තමයි වැඩිීමේ ප්‍රධානය. ඒකටත් කියන්නේ පධානය. ඊළඟට තව පධානයක් තියෙනවා. ඒ තමයි පහාන පධාන. පහාන ප්‍රධානය කියලා කියන්නේ මොකද්ද? අකුසල් දුරු කරන්න ඕන. හටගෙන තියෙන ඒවා. ඒක තමයි ප්‍රහාණය කිරීමේ ප්‍රධානය. ඊළඟ පධානය තමයි අනුරක්ඛණක් පධාන. අනුරක්ඛණක් පධාන කියලා කියන්නේ රැක ගැනීම. රැක ගැනීම කියලා කියන්නේ පධානයක්. රැක ගන්න ඕනේ මොනවද? උපන් කුසලයේ. ඕන් ඔය ටික කරගත්තොත් පින්වතුනි. ඒ කිව්වේ සංවර වීම කියන පධානය. ඊළඟට වැඩිම කියන පධානය. ඊළඟට රැක ගැනීම කියන පධානය සහ ප්‍රහාණය කිරීම කියන පධානය. නිවන පිණිස එයා ප්‍රධාන වීර්යය වැඩි යුතු ආකාර 4ටම වඩනවා. ඉතින් මේ ගාථාවේ කියවෙනවා අන්නේ ප්‍රධාන වීර්යයත් ඇති කරගන්න ඕන කියනවා. බලන්න මේ පසේබුදු උත්තමයන් වහන්සේලා දැන් උන්වහන්සේලා අවබෝධ කරේ අමා නිවනනේ. එතකොට ඒ නිවන ගැන අවබෝධ කරපු එක මහා විස්තර වශයෙන් දේශනා කරන්න බැරි වුණාට උන්වහන්සේලා ගුණධර්ම ගැන කොච්චර කියලා තියෙනවද නේ? අද මේ ඉගෙනගත්ත ගාථා රත්නේ මේ පසේබුදුරජාණන් වහන්සේ හරි ලස්සන අර්ථයක් අපිට කියලා තියෙනවා. තණ්හාව නැසීම වන නිවන පතාගෙන අප්‍රමාදී වෙන්න ඕන කියනවා. කෙලතුළු වෙන්න හොඳ නෑ කියනවා. හොඳට නුවණැත්තන්ගේ අර්ථ සවන් යොමාගෙන අහන්න ඕන කියනවා. සිහියෙන් යුක්ත වෙන්න ඕන කියනවා. ඒ සවන් යොමාගෙන සිහියෙන් අහනදී හොඳ වීරියකින්, පදන් වීරියකින් පුරුදු කරගන්න කියනවා. එහෙම පුරුදු කරගත්තොත් අමා නිවනටපත් වෙනවා. ඉතින් මේ අමා නිවනටපත් වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ගාථා රත්නේ වදාළේ. ඉතින් උන්වහන්සේලා මේ අමා නිවන පසක් කරගෙන හරියට තනි අඟක් තියෙන කඟ වේනෙක් වගේ, කඟ වේනගේ හිස මත තියෙන තනි අඟ වගේ බොහෝම සැනසෙල්ලි සුවසේ වැඩ හිටියා. ඒ උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වතුනේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වන්ත පිරිසක් විසින්. අද මේ ධර්ම දානයේ තුලින් රැස් වුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සක්දිව්තු ප්‍රධාන සියලු දෙවිවරුන්ට, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශිස්වරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණය අපට සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන්ව ඒ උත්තමයන් වහන්සේලාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේ දරූ පින්වතුන්ලාගේ නමින් මියයන්ට යෙදුණු සියලු ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාගේ නමින් මියයන්ට යෙදුණු ඥාතීන්ටත් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි මේ ධර්ම දානයට දායකත්වයේ දරූ පින්වතුන් සෑම සියලු දෙනාටත්, ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත්, මේ සඳහා නොඑක් අයුරින් උදව් උපකාර කළ සෑම සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබටත් පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සියලු යහපත සැලසේවා. මේ ගෞතම ශාසනය තුල ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.